එතකොට 2021 පේපර් එකේ 8 වෙනි හරිද කෙටි ප්‍රශ්නය. මේක තමයි සරල රේඛාව ගාන. සාමාන්‍යයෙන් පේපර් එකේ තියෙන ලේසිම ගාන කිව්වොත් නිවැරදියි. හරිද? ඊටාම පහසු මූලික මට්ටමේ. ඒ කියන්නේ සරල රේඛාව කියන පාඩමේ સિદ્ધාන්ත අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඇත්තම කියනවා නම් ඛණ්ඩාංග ජ්‍යාමිතියේ මූලික සංකල්ප වලින් හරිද? ඛණ්ඩාංග ජ්‍යාමිතියේ මූලික සංකල්ප සරල රේඛා වෘත්තය. කොහොම තමයි මුළු ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන නේද? සම්පූර්ණ ඒ කියන්නේ ශුද්ධ ගණිතයේ කොටස ආවරණය වෙන්නේ. ඒ කියන්නේ ලකුණු 200ක් නේ විභාගයට ඒ කොටසට. එක රචනා ප්‍රශ්නයක් අහනවා. ඊළඟට කෙටි ප්‍රශ්න දෙකක් එනවා. ඒතර මේ ඒකකේ සාමාන්‍ය මූලිකම ප්‍රදේශයෙන් දීපු ගානක් විදිහට මෙයාව දකින්න පුළුවන්. මේ ගානේ කියලා තියෙන්නේ AB කියන ලක්ෂ දෙකේ ඛණ්ඩාංක තියෙනවා. ඒගොල්ලෝ කියනවා C කියලා ලක්ෂයක් තියෙනවා. දැන් ඔයගලන්ට ගාන මේ පල්ලෙහෙන් දිස් වෙනවා නේද? හරිද? ඒගොල්ලෝ කියනවා C කියලා ලක්ෂයක් තියෙනවා. මොකද්ද? AC CB අනුපාතය 1:2 වෙන පරිදි. ඒ කියන්නේ AB රේඛාව මත පිහිනුණු ලක්ෂයක් තමයි C කියන්නේ. එහෙම කියනවා. ඉතා පැහැදිලිව කියනවා. අර ව්‍යංගයෙන් කිසිම දෙයක් දීලා නැහැ. ඒ කියන්නේ අපිටම තේරුම් ගන්න කියලා ගානේ කිසිම දෙයක් නැහැ. මුල් සියලුම කාරණා ටික නේද? ඉතා පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා C හරහා ABට ලම්බ වූ රේඛාවේ සමීකරණය, ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ රේඛාව L කියලා දෙනවා. ඒකේ සමීකරණය මේක බව පෙන්නන්න තියෙනවා. පැහැදිලිද? ඔය කොටසට ලකුණු 10ක් දීලා තිනවා මාර්ක් ස්කීම් එකේ. ඉන් අනතුරු ඒගොල්ලෝ කියනවා මොකද්ද? මෙන්න මේ රේඛාවට සමාන්තරව යන පරිදි AD පිහිටනවා. ඒ කියන්නේ A ලක්ෂය දැනටමත් දීලා තියෙනවානේ. AD තියෙන්නේ මේ රේඛාවට සමාන්තරවලු. එතකොට අපෙන් අහනවා මේ D කියන ලක්ෂය එයා L මතුළු ඉන්නේ. ඒ කියන්නේ D කියන්නේ L මත තියෙන ලක්ෂයක්. හරිද? හැබැයි AD ගේ සමීකරණය මොකද වෙන්නේ? AD කියන රේඛාව ඇඳහම මෙන්න මේ කෙනාට සමාන්තර වෙන්න ඕනේ. එතකොට මේ ගණිතමය වශයෙන් මේ දීලා තියෙන දත්ත ටික අපි දැනගන්න ඕනේ මොකක් කරන්නද? හරිද? ගණිතයට පෙරලා ගන්න. අපි ගණිතයට පෙරලා ගත්තා නම් අන්න අපිට ගාන කිසිම අවුලක් නැතුව හදාගෙන යන්න පුළුවන්. අපි බලමු මූලිකව. හරිද? දැන් අපි මුලින්ම ගහ ගන්නවා A ලක්ෂය. හරිද? මම මේ හරියම වගේ B ලක්ෂය ගන්නම්. හරිද? එච්චර දෙයක් නෑ මේ ගානේ. අපි ගත්තොත් එම් B ලක්ෂය මේකේ 1:2 අනුපාතය. 1:2 අනුපාතය කියන්නේ සරල රේඛාවේ මුලින්ම ඛණ්ඩාංග ජ්‍යාමිතියේ මූලික සංකල්ප වල මුලින්ම උගන්වන තීරය. ඔයගොල්ලෝ තීරවලදී බලන්න රේඛාවක දිග ඊට පස්සේ උගන්වනවා අනුපාත ක්‍රමය. අභ්‍යන්තර බෙදීම සහ බාහිර බෙදීම. එතකොට මේ ඛණ්ඩාංග ජ්‍යාමිතියේ මූලිකම දෙයක්. බලන්න ලකුණු 5ක් නිකම්ම ගන්න පුළුවන් මේ C ලක්ෂයේ ඛණ්ඩාංගයේ ගණිතී. මේ වගේ ගණන් කරන්න නැහැ කියන්නේ. හරිද? අනිවාර්යයෙන් මම කියන්නේ මේ ගාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් S1 C1 ලෙවල් එකේ ගාන. දැන් මේකක් කරන්නේ නැහැ කියන්නේ අනිවාර්යෙන් නේද? අසමත් වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. මූලික මට්ටම නැත්තම්. එතකොට මෙතන 1යි මේක 2යි. එහෙනම් අපිට පුළුවන් දැන් මේවා ඛණ්ඩාංක දීලා තියෙනවානේ. බිංදුව ඍණ 1 9 8. දැන් මෙතනදී අපිට ගන්න පුළුවන් නේද? C ලක්ෂයේ ඛණ්ඩාංකය ඉතා පහසුවෙන් අනුපාත ක්‍රමයේ දාලා ගන්න පුළුවන්. අනුපාත ක්‍රමයේ ලේසියෙන් මත තියාගත හැකි මේ අනුපාතයේ වාරයක් මෙයා නේද? දිවාරයක් බිඳුව මෙයා වාරයක් මෙයා ධන එක් වාරයක් නේද? 9. පස්සේ අනුපාත දෙකේ ඓක්‍ය 2 ධන 1. අර අනුපාත ක්‍රොස් වෙනවා. මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක නේද? පැහැදිලිද වැඩේ? ඒ කියන්නේ දෙකත් එක්ක ඉන්නේ දැන් මේ A කියන එක්කෙනා බැඳලා තියෙන එක කියන අනුපාතයත් එක්කනේ A කියන ලක්ෂය බැඳලා තියෙන්නේ. නමුත් අනුපාතය ලියනකොට යත් එක්ක නෙමෙයි අනිත් එක්කනත් එක්ක. දිවාරයක් බිඳුව එක් වාරයක් 9. ඒක තමයි S ඛණ්ඩාංගය. අර Y ඛණ්ඩාංගයත් ඒ විදිහමයි. දිවාරයක් ඍණ 1 නේද? දිවාරයක් ඍණ 1 8 වාරයක් 1. එතකොට මේක බෙදෙන්න ඕනේ කීයද? 2 ධන 1කින්. ඒ විදිහටම. මම අනුපාතය මේකට දාලා ඉලක්කම ඇතුළට දානවා මේ විදිහට. ඒතර ඔයගොල්ලන්ට පහසුවෙන් තේරෙනවා. මම අර වරහන් ඇතුළේ හැම වෙලාවෙම ඛණ්ඩාංකය දාලා තියෙනවා. ඊට පස්සේ මේක එනවා 9යි නේද? 9යි 9 බෙදීම 3 කියලා කියන්නේ 3යි. එතකොට අතන ඉන්නේ නැහැ දෙවරක් බිංදුව බිංදුවයි. මේක 3ක් එනවා නේද? ඊට පස්සේ මෙයාගෙන් එනවා කීයද? 8 ඍණ 6යි 6 කියලා කියන්නේ කීයද? 6 කිව්වහම එතන එනවා 2ක් එනවා. 6 බෙදීම 3 2යි. ඔන්න C ලක්ෂයේ ඛණ්ඩාංකය හොයනවාට නේද? 3 2 කියලා C ලක්ෂයේ ඛණ්ඩාංකය හොයා ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. දැන් බලන්න ඉතාලම පහසුවේ නේද? මිලිසෙකන්ඩ් ගානකදී හොයා ගන්නත් පුළුවන්. නෑ එහෙම බෑනේ. මිලිසෙකන්ඩ් ගානකදී නෙමෙයිනේ. තප්පර සාමාන්‍යයෙන් විනාඩියක් ඇයිද? අනේ නෑ එච්චර යන්නේ නෑනේ. තප්පර 30කින් වගේ මේ වගේ වැඩේ කරගන්න පුළුවන්. මෙච්චර විස්තරාත්මකව අවශ්‍ය නෑ. ඒගොල්ලෝ ඛණ්ඩාංකය වෙනුවෙන් තමයි ලකුණු දෙන්නේ. ඔයගොල්ලෝ ඒක අනුපාත ක්‍රමයේ දාලා ශනිකව ඛණ්ඩාංකي ගන්න එක. පස්සේ ඒගොල්ලෝ කියනවා C හරහා ABට ලම්බකව. ඒ කියන්නේ මෙන්න මේ වගේ රේඛාවක්. C හරහා ABට ලම්බකව. එතකොට මේක අපි ඛණ්ඩාංක ජ්‍යාමිතියේ මූලිකම අවස්ථාවේදී ඉගෙන ගන්නවා මේ දේවල් නේ. ඒ කියන්නේ C හරහා කියන්නේ රේඛා දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම් අපි ඒක
සරල රේඛා පාඩමේදී ගණිතමය වශයෙන් ලියන්නේ කොහොමද? දැන් දෛශික වගේ පාඩමකදී නම් නේද රේඛා දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම් අපි කියනවා ඒ දෙන්නාමගෙන් නිරූපණය කරන දෛශිකයන් වල තිජ්ජුනිතය අදිශ ගුණිතය ශුන්‍යයි කියලා. මොකද a මාපාංක b මාපාංක cos මේ cos අනුවනේ. එතකොට ඒක බිඳුව වෙලා යනවා නේද? ඒ වුණාට අපි ඛණ්ඩාංක ජ්‍යාමිතිය දකින්නේ මේක වෙනම අපි කතා කරන සිද්ධාන්තයක් මූලික සංකල්ප වලදීත් කියනවා පසුව රේඛා දෙකක් අතර කෝණය කියන දෙයේදී හරිද ඒ තැනදී අපි මේක වෙනම විග්‍රහ කරනවා. මොකද්ද? රේඛා දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම් නේද? හිතන්නකෝ දැන් L1 L2 කියලා රේඛා දෙකක් තියෙනවා කියලා. එතකොට මේ දෙන්න එකිනෙකට ලම්බක නම් අපි කියනවා L1 ගේ අනුක්‍රමණය වැඩි කිරීමේ L2 ගේ අනුක්‍රමණය මේක සිද්ධා සාධනය කරලා ලබා ගන්න ප්‍රතිඵලයක්. හරිද? ඍණ 1යි කියලා. ඒක තමයි කාරණාව. අනුක්‍රමණ ගුණිතය ඍණ 1 වෙන්න ඕනේ. රේඛා දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම්. දැන් අපි දන්නවා කාගෙද? AB වල අනුක්‍රමණය දන්නවනේ නේද? අපිට පුළුවන් AB වල අනුක්‍රමණය හොයාගන්න සරලව ප්‍රාථමික විදිහට ගත්තොත් AB වල අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස. පොඩි කාලේ නම් ඕගොල්ලෝ දන්නවනේ නේද? y ඛණ්ඩාංක වෙනස කියලා කියන්නේ 8 ඍණ 1. හරිද? 8 ඍණ 1. y ඛණ්ඩාංක වෙනස බෙදීම s ඛණ්ඩාංක වෙනස. ඒ කියන්නේ 9 ඍණ බිඳුව. එතකොට මේක සමාන වෙනවා 9 බෙදීම 9 සමාන 1යි. එන AB වල අනුක්‍රමණය මොකද වෙන්නේ 1යි. එම නිසා අපිට කියත හැකි මොකද්ද මේ L ලම්බක වෙන එක්කෙනා L කියලානේ කියන්නේ නේද? එම නිසා L ලම්බකයි මෙහෙම ලියුව වඩා හොඳයි. L ලම්බකයි AB බැවින් L වල අනුක්‍රමණය සමානයි කියයිද? හරිද? මේකේ පටකාල එනවා ඍණ 1 බෙදීම 1. ඒ කියන්නේ ඍණ 1යි. ඔන්න එයාගේ අනුක්‍රමණයත් අපි හොයාගත්තා. පැහැදිලිද? ඊළඟට අපිට පුළුවන් එයාගේ සමීකරණය ලියා දක්වන්න. හරිද? අතන මෙතන වෙනකොට මෙයාට ලකුණු 5ක් තව 5ක් දීලා තියෙනවා මාගේ ස්කීම් එකේ. හරි? ඒ කියන්නේ අනුක්‍රමණයේ සේවා දැක්වීමට තව ලකුණු 5ක් වැටෙනවා. එතකොට දැන් ලකුණු 10යි නේද? මේ රේඛාව වෙනකොට ඒ කියන්නේ ලකුණු 15ක් වෙනවා. මේකේ සමීකරණයක් ලියන්න බෑ. සරල රේඛාවේ සමීකරණ ලියා දැක්වීමේදී මුලින්ම ගන්නවා. මොකද්ද? මෙන්න මෙහෙම කාරණාවක්. මෙන්න මෙහෙම තියරියක් තියෙනවා. මේකට අමතරව. මොකද්ද? යම්කිසි සරල රේඛාවක් මත අපි ලක්ෂයක් ගන්නවා නම් මේ තියරි සියලුම સિદ્ધාන්ත හරිද ඉගෙන කියන්නේ මූලිකවම ඉගෙන ගන්න කතා. අපි හිතුවොත් x0 y0 කියලා මේ දන්නා ඛණ්ඩාංකයක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂයක් ගන්නවා. මේකේ අනුක්‍රමණය m වෙනවා කියලා හිතන්නකෝ. මේක අපිට සමීකරණය ලියන්න පුළුවන් නේද? y ඍණ y0 සමානයි m x ඍණ x0 විදිහට. සමහර අය මේක අර මේ x ඍණ x0 මේ පැත්තට දාලා y ඍණ y0 බෙදීම x ඍණ x0 සමාන m කියලා කියනවා. නමුත් අනුක්‍රමණයයි රේඛාව මත ලක්ෂයකුයි දන්නවනම් නේද? අපිට පුළුවන් මේ රේඛාවේ සමීකරණය හොයන්න. මේක ඇවිල්ලා සරල රේඛාවක සමීකරණය ලිවීමේ මූලිකම ආකාරය. හරිද? එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම ලියා දක්වන්න. කොහොමද? අපිට පුළුවන් දැන් අපි ගාව ලක්ෂයක් ඉන්නවා. මොකද මේ රේඛාව මේ L කියන රේඛාව නේද? C ලක්ෂය හරහා යන්න ඕනේ. ඊට අමතරව එයාගේ අනුක්‍රමණයත් අපි දන්නවා. ඍණ 1යි. එහෙනම් අපිට පුළුවන් පැහැදිලිවම ලියන්න y ඍණ මෙයාගේ y ඛණ්ඩාංකය දැන් C ලක්ෂය හොඳේ. y ඍණ 2 සමානයි. m කියන්නේ අනුක්‍රමණය ඍණ 1යි. x0 x ඍණ x0 ඒ කියන්නේ මේ ලක්ෂය මේක තමයි දන්නා ලක්ෂය නේද? මේක තමයි යාගේ අනුක්‍රමණය. ඒක පාවිච්චි කළා. එහෙනම් මේක ලියත හැකි y ඍණ 2 ඍණ x ධන 3. ඒ කියන්නේ මේ අවසාන වශයෙන් කියනවනම් මොකද්ද? y ධන x ඍණ 5 සමානයි බිඳුවයි. ඔන්න වැඩි. එහා පැත්තට ගෙනිච්චාම y ධන x ඍණ 5 සමානයි බිඳුවයි. මෙන්න මෙතනට එනවා නම් ඔයගොල්ලෝ මෙතනට වෙනකොට හරිද? ලකුණු තව 5ක් එනවා. ඒ කියන්නේ ලකුණු දැනට 15ක් හරි. නිවැරදි පියවර සහිතව. එතන මම මේ මෙතන ලියුප එක ලියන්න අවශ්‍ය නැහැ. හරිද? මේ ලක්ෂය සහ මේ අනුක්‍රමණය භාවිතයෙන් මේ රේඛාවේ සමීකරණය ලියා දක්වන්න පුළුවන්. එතකොට මේ ලියලා තියෙන්නේ මේ රේඛාවේ සමීකරණය. right. අපි බලමු ගානේ දෙවෙනි අදියර. ලකුණු 10ක් ඒ කොටසට හම්බ වෙනවා. right. අපි එතකොට ගානේ මේ දෙවෙනි අදියරට යන්නේ. හොඳට මතක තියාගන්න දැන් මේ පේපර් ටික සාකච්ඡා වෙද්දී. හරිද? ඒ කියන්නේ 2011 ඉඳලා 2021 වෙනකම් දැන් මේ විවරණ ටික කරගෙන යද්දී ඕගොල්ලෝ මේ එක එක මම පැහැදිලි කරනවා දැන් මම මේ වෙලේ පැත්තෙන් ලියව සිද්ධාන්ත ටික. ඒතර ඕගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? ඕගොල්ලන්ට තියෙන්නේ ඒව දන්නේ නැත්නම් නේද? ඕගොල්ලන්ගේ ඒ තීරණ නෝට් අරගෙන නැත්නම් තීර කොහොම හරි ඒ ටික ආවරණය වෙන විදිහට ඒක වැඩේ ස්ලෑස්ට් කරගෙන නේද? ඕගොල්ලන්ට පුළුවන් ඒතර මේක බලන ගමන් මේ අවශ්‍ය පොත් ටික ලං කරගෙන ඉවරලා ඒක ඉගෙන ගන්න මේ ප්‍රදේශයේ. ඒතර අන්තිමටම ඕගොල්ලෝ වෙන කිසි වැඩක් කළේ නැහැ කියලා හිතන්න. ඕගොල්ලෝ ඒ මේ විභාග ගණන් 220 ඇසුරින් 2011 ඉඳලා 21 වෙනකම් ඊට පස්සේ විභාගයක් කෙනෙක් නම් ඔයා ඊට පස්සේ 2022 2023 මේ පේපරුත් තියෙනවනේ. හරිද? ඊට පස්සේ පුළුවන් ඒවා ඇසුරින් ඒ කියන්නේ කෙටි ප්‍රශ්නය තුලින් විෂය නිර්දේශය දකින්න. ඒක තමයි
ඔයගලන්ගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න හොඳම විදිය. නැත්තම් මුළු සිලබස් එකක්ම ඉගෙනගෙන ආපහු මුලින් ඉඳන් බලලා හරි දැන් ඔයගලන්ට යම්කිසි අතපසුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ මම කියන්නේ මේ පාඩමක් ගොඩ දා ගන්න ඕන. ඒ කියන්නේ මේ පාඩමේ මූලික හරපද්ධතිය ඔයා දන්නේ නැත්තම් හරිද? මොකද කෙටි ප්‍රශ්න රචනා ප්‍රශ්න වගේ නෙමෙයි. කෙටි ප්‍රශ්න මූලිකම අවස්ථාවේ ඉඳලා විහිදිච්ච කෙටි ප්‍රශ්න තියෙනවා. ඒකයි ඇත්තටම මම රචනා ප්‍රශ්න මුලින්ම කරන්නේ නැතුව කෙටි ප්‍රශ්න. ඒ කියන්නේ රචනා ප්‍රශ්න කරනවාද කෙටි ප්‍රශ්න කරනවාද කියන දෙක ආවට පස්සේ මම ප්‍රමුඛතාව දුන්නේ කෙටි ප්‍රශ්න වලට. මොකද කෙටි ප්‍රශ්න වල දැන් මේ ගාන ගත්තොත් එimhe සරල රේඛාවේ මූලිකම අවධිය. ඛණ්ඩාංක ජ්‍යාමිතියේ මූලික සංකල්පනේ තියෙන්නේ. එතකොට මෙතනින් පටන් අරගෙන ඔයගලන්ට පුළුවන් නේද පාඩමේ ඉදිරිය දකින්න. ක්‍රමානුකූලව. හරිද? හැබැයි සිද්ධාන්ත සටහනක් යම්කිසි මට්ටමක, ඒ කියන්නේ හරියට අංග සම්පූර්ණ එකක් නෙමෙයි, යම්කිසි මට්ටමක සිද්ධාන්ත සටහනක් සිබීම හොඳටම ප්‍රමාණවත්. හරි? right. එහෙනම් බලමු ගාන ඊළඟ අවධිය. එතකොට ගාන කියනවා මේ AD කියලා රේඛාවක් තියෙනවලු. මේ D ලක්ෂය තියෙන්නේ නේද? මේ L කියන කෙනා උඩලු. දැන් ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙහෙම. හරිද? D ලක්ෂය තියෙන්නේ මෙන්න මෙහා උඩ. දැන් මම හිතන්නකෝ මෙහෙමයි කියලා. D ලක්ෂය උතන තියෙනවා. පැහැදිලිද? එතකොට මේ AD රේඛාව. මේ AD රේඛාව. ඒකේ සමීකරණයක් අපිට එහෙම හොයන්න බෑනේ, අනුක්‍රමණ නෝදා. එහෙම කිසිම දෙයක් අපිට ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ තව தත්ත්වයක් දෙනවා. මේ රේඛාව ඒගොල්ලෝ කියනවා සමාන්තරයි කියලා නේද? සමාන්තරයි කියලා කියනවා කාටද? මෙන්න මේ රේඛාවට. y සමානයි 5x ධන 1. y සමානයි 5x ධන 1 කියන්නේ ෆෝමැට් එකේම ඉන්නවනේ. y සමානයි mx ධන c කියන ෆෝමැට් එකේම යනවා. ඒතර අනුක්‍රමණය අපිට ලියා ගන්න අපි අනිවාර්යෙන් නේද වෙන ආකාරයකදීත් දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක x ධන y ඍණ 5 වගේ ඉදියොත් එහෙනම් අපි මොකද කරන්නේ? අනුක්‍රමණය දැනගන්න y සමානයි mx ධන c විදිහට හදනවා. ඉතින් එහෙම හදපු එකක් මේ තියෙන්නේ. එතකොට මේක ලේසියෙන්ම අනුක්‍රමණය සමානයි නේද 5යි. ඇයි ඒ මට අනුක්‍රමණය ඕන වෙන්නේ? දැන් කලින් කතා කළා රේඛා දෙකක් නේද? එකිනෙකට ලම්බක වෙනවා නම් අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි. එහෙම තමයි අපි ඒ දත්තේ කන්වර්ට් කරගන්නේ අපේ ගාන හදන්නේ. එතකොට රේඛා දෙකක් සමාන්තර වෙනවා නම් අනුක්‍රමණ සමානයි. නේද? මොකද අනුක්‍රමණය කියන්නේ රේඛාවක සරල රේඛාවක ආනතිය පිළිබඳ විමක්. ඇන්ගල් එක. ඒක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. නේද? x අක්ෂය ධන දිශාව සමග සාධන කෝණයේ ටැන්ජන්ට් තමයි සරල රේඛාවකදී අපි කියන්නේ අනුක්‍රමණය කියලා. එතකොට මේ කෝණය. එතකොට අනුක්‍රමණ සමානයි කියන්නේ කෝණ සමානයි. ඉතින් සමාන්තර නෝ කියන්නේ හරිනේ. කෝණ සමානයිනේ. එහෙම මතක තියාගන්න. හරිද? මේවා ලොකු කාරණා නෙමෙයි. ගණිතයේ හැම කාරණාවකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් නේද? ඉතා පහසුවෙන් මේ වැඩේ කොට දා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතකොට ඔයගලන් මේ විෂය සෑහෙන කම්ප්‍රෙස් වෙලා වගේ දැනෙන්නේ. නැතුව එන ගොඩක් තියෙනවා විෂය නිර්දේශය ගොඩාක් කියලා දැනෙන්නේ නැහැ. මොකද තීරය අතර අන්තර් සම්බන්ධතා තියෙනකොට එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ව මතක තියාගන්න ලේසි. right? අනිත් එක්කෙනා ඇසුරෙන්. එතකොට අනුක්‍රමණය 5යි. එහෙනම් මේ රේඛාවේ AD රේඛාවේ නේද? අනුක්‍රමණය 5ක් වෙන්න ඕනේ. අපි මෙහෙම කියනවා. මේකට අපි නමක් දාගමු. ඒගොල්ලෝ නමක් දාලා නැතිද මම මේකට දාගන්න ඕනේ L double dash හරි. L dash කියලා අපි ගමුකෝ. මෙයා මම L dash කියලා වගේ ගන්නවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. දායකට ඉතාලම පොඩි කාලේ ගියේ. එතකොට අපිට පුළුවන් නේද? L dash මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. හරිද? මම මේ ඔයගලන්ට පැහැදිලි කරන්නත් එක කියන්නේ. මේක ශනිකව ගත්තත් එහෙම ගැටලුවක් නැහැ කෙටි ප්‍රශ්නයකදී. L dash සමාන්තරයි AD. එම නිසා මොකද වෙන්නේ? AD අනුක්‍රමණය කියන්නේ කීයද? 5මයි. එහෙනම් පටගාලා ලියන්න පුළුවන් AD සමීකරණේ හේතුව අනුක්‍රමණය විතරක් දැනගෙන සමීකරණයක් ලියන්න බෑ. නමුත් අපි දන්නවා මේ ලක්ෂයේ ඛණ්ඩාංකය. එහෙනම් පටගාලා ලියද හැකි නේද සමීකරණය? කොහොමද ලියන්නේ? y ඍණ y0 ඒ කියන්නේ ඍණ 1 සමානයි m කීයද 5යි. අපි හොයාගත්තා. x ඍණ x0 කියන්නේ බිඳුවයි. ඔන්න එනවා උත්තරේ. මොකක්ද දෙන්නේ? y සමානයි 5x නේද? මෙතන ධන එකේ එහා පැත්තට ගියාම ඍණ 1යි. මෙන්න AD වල සමීකරණය. පැහැදිලිද වැඩේ? දැන් ඒගොල්ලෝ කියනවානේ මේ D ලක්ෂයේ ඛණ්ඩාංකය හොයන්නේ කියලා. අන්තිමට ඒගොල්ලෝ අහන්නේ අපෙන් මොකද? D ලක්ෂයේ ඛණ්ඩාංකයනේ. එහෙනම් අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. කොහොමද? දැන් මේ රේඛාවේ නේද? මේ L කියන එක්කෙනාගේ මේ සමීකරණය හොයලා තියෙනවානේ. ඒකේ සමීකරණයේ තියෙන්නේ මොකද්ද? ඒකේ සමීකරණයේ තියෙන්නේ y සමානයි නේද? ඍණ x ධන 5. මෙන්න මෙයා තමයි L. ඉතින් D කියන්නේ මොකද්ද ඔය දෙන්නාගේ? ඡේදන ලක්ෂයනේ. සරල රේඛා දෙකක් විතරක් නෙමෙයි. ඕනෑම නේද? වක්‍ර දෙකක ඡේදන ලක්ෂය කියලා කියන්නේ මොකද්ද? මේ දෙන්නාගේ මේ දෙන සමගාමීව විසඳුවාම ලැබෙන විසඳුම. මොකද ඒ දෙන්නාම තෘප්ත කරන ලක්ෂනේ. ඡේදන ලක්ෂය කියන්නේ මේ සමීකරණයක් තෘප්ත වෙනවා, මේ සමීකරණයක් තෘප්ත වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ දෙක සමගාමීව විසඳලා නේද? පටගාලා මේ D ලක්ෂයේ ඛණ්ඩාංකය හොයාගන්න. දැන් AD වල සමීකරණය හොයලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ලකුණු 5ක් ලැබෙනවා. මොකද මෙච්චර විස්තර කරන්න දෙයක් නැහැ. මේක සටගාලා ගන්න පුළුවන්. අනුක්‍රමණය අරගෙන ඉවරලා මෙතන ලකුණු 5ක් ලැබෙනවා 20යි දැන්. හරිද? ඊටු ලකුණු 5. ඒකනේ අපි බලන්න ඕනේ. එතන අපිට පුළුවන් කෙලින්ම L හා
AD ව විසඳනවා. L හා AD සලකා අපිට ලියන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා y සමානයි ඍණ x ධන 5. එහෙනම් මේකේ තියෙනවා දෙක සමාන කරලා නම් ඉවරනේ y දෙක. පහයි x ඍණ 1. එහෙනම් එහා පැත්තට ගියාම 6 සමානයි 6යි x. x සමානයි 1යි. x සමානයි 1යි. x සමානයි 1යි කියන්නේ y සමානයි කීයද? 4යි. එතකොට මේක එනවා හරියද? x සමානයි 1යි නම් y සමානයි 4යි. එතකොට d ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද්ද? 1 4. පැහැදිලිද වැඩේ? d ලක්ෂයේ ඛණ්ඩාංකය ලැබෙනවා. හරිද? 1 4 කියලා. එතකොට මේ අණුව මෙතන ලකුණු 5ක් ඕගලන්ට ලැබෙනවා මේ සුළු කිරීමත් එක්ක. එතකොට ලකුණු 5යි සියල්ල ලකුණු 25යි. එතකොට විනාඩි 4මාරක් යන්නේ මේ ගාන කරන්න. ඔයගලන්ට පුළුවන් මේ ගානේ නේද කාලයක් විනාඩි 3කින් විතර ගලා කියන්නකො. සාමාන්‍යයෙන් නේද? ළමයෙකුට කරන්න පුළුවන් විනාඩි 3කින් විතර. හරිද? ඒක ලෙවල් එක මත රඳාව පවතිනවා. ඔයා ටාගට් කරන ලෙවල් එක මත. හරිද? විනාඩි 3කින් ගලා නම් ඊටු විනාඩි 1මාර ඔයාලට පුළුවන් මොකක් කරන්න? වෙන ගානක් වෙනින් ආයෝජනය කරන්න. ඒ කාලය. පැහැදිලිද? දැන් මේ පේපර් එකේ නම් අනුකලනයේ ගාන වෙනුවෙන්. නැත්නම් වෘත්තයේ ගාන වෙනුවෙන්. හරිද? ඔයාලට පුළුවන් ඒ කාලය ආයෝජනය කරන්න. එහෙමයි. නැතුව හැම ගානෙම එකම කාලය යන්නේ නැහැ. ඒක අපේ අනන්‍යතාවය, අපේ සුවිශේෂීත්වය, අපි ඉගෙනගෙන තියෙන විදියේ සුවිශේෂීත්වය. පැහැදිලිද? ඔයගොල්ලෝ විෂය ඉගෙනගෙන තියෙන ගැඹුර අන්නේ මත රඳාපවතිනවා. ඒකට අනිවාර්යෙන් මේ වගේ මූලික මට්ටමේ ගණන් බොහෝමයක් දෙනකොට 140කට 50කට. හරිද? මම කියන්නේ කිව්වේ මේක සාමාන්‍යයෙන් විනාඩි 4මාරේ කාලෙම යන්නේ. ඔයා SC ලෙවල් එකකට වගේ ටාගට් කරනවා. හරිද? SC එකකට වගේ ලෙවල් එකකට. නැත්නම් ඔයාලට මේක විනාඩි 3කින් විතර හදා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට පුළුවන් ඉතුරු කාලය වෙන ගානකට ආයෝජනය කරන්න. මොකද කාලය කියන්නේ ලකුණු. මම හැම වෙලාවෙම කියනවා වගේ කාලය කියන්නේ ලකුණු. ඒ කාලයේ සමහරවිට තව ලකුණු ගූර්ණ සමීකරණයක් වගේ ලියන්න ආයෝජනය වුණොත් ඒ විනාඩි එකමාර නේද? විනාඩි එකමාරට ලකුණු 20ක් විතර වෙන්න පුළුවන්. හරිද? ඒකයි මම කියන්නේ වෙලාව පුළුවන් තරම් ඉතුරු කරගත හැකි තැන් වලින් ඉතුරු කර ගන්න ඕනේ. රයිට්. එතකොට ඕගලන්ට පුළුවන් වෙනවා. හරිද? මෙන්න මේ වගේ ලකුණු 25ක් මේ වගේ ගණන් කීපයකදී ඕගොල්ලෝ ලකුණු 25 එකව කරගත්තොත් නේද? අර ලොකු අභියෝගයක් නැහැ. එතකොට සමහර තැන්වලදී ලකුණු 10ක් 15ක් ආවත් නේද? සමහර ගණන් වල අපිට ගාන කොච්චර සංකීර්ණ වුණත් ලකුණු 25ම නොගත්තා නේද? ලකුණු 10කට 15කට සාමාන්‍යයෙන් යා ගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒ වගේ ලෙවල් එකකට ගණන් කීපයක් කරගත්තාම ලකුණු 25ක් ගණන් 4කින් 5කින් ගත්තා කියන්නේ ඇත්තටම ඔයා 100කිනුත් උඩ. පැහැදිලිද? ඒ කියන්නේ ඊට සමාන්තරව රචනා ප්‍රශ්න පත්‍රයේ ඇප්ලයිඩ් එකක් කෙරෙන්න ඕනේ. නමුත් ඒක අපි මේ මට්ටම කියලා කියන්නේ සාමාන්‍යයෙන් නේද? 100කටත් එහා මට්ටම. පැහැදිලිද වැඩේ? රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේ හරිද? තවත් විවරණ දෙකකින් තව මේ පේපර් එකේ විවරණ දෙකක් තියෙනවා පියෝ පේපර් එකේ. මේ විදිහට දිගටම ඉස්සරහට යනවා. හරිද? ඒකේ කිසිම මේව එකක් නැහැ. පේපර් එක කියන්නේ 2021 විභාගයට පෙර සියලුම විවරණ 2022 හරි 2022 විභාගයට පෙර 2021 සියලුම ගණන් දක්වා විවරණ කරනවා. ඉන් පසු අවුරුද්දක කෙනෙක් නම් දැනටමත් සියල්ල අප්ලෝඩ් කරලා ඇති. රයිට්.